අපි පාරිභෝගිකත්වයේ නිෂ්පාදකත්වයේ කතා කළා. මම නිකමට පොඩ්ඩක් අහව මතක් කරන් එන්නම් පාරිභෝගිකත්වය සහ නිෂ්පාදකත්වය. මම නිෂ්පාදකත්වය නම් වට වීඩියෝ එකක් දුන්නේ නැහැ. මම පාරිභෝගිකත්වය වීඩියෝ එකක් දුන්නා. අපි පොඩ්ඩක් මතක් කරන් යමු කොහොමද පාරිභෝගිකත්වය සහ නිෂ්පාදකත්වය කියන දෙක සොයාගත්තේ කියලා. එහෙම මතක් කරගෙන අපි උපරිම මිල කියන සංකල්ප කතා කරමු. තමයි පාරිභෝගිකත්වය මේ දෙකේ එකතු ආර්ථික අතිරික්තය පාරිභෝගිකත්වය දන නිෂ්පාදක අතිරික්තය මේ දෙකේ එකතු ආර්ථික අතිරික්තය. හරි. එදෙන් කතා කළා පාරිභෝගික අතිරික්තය හොයාගන්න ක්‍රමවේදය මුළු උපයෝගීතාවයේ ඍණ පාරිභෝගික පැහැදිලි මුළු උපයෝගීතාවයෙන් අඩු කරනවා පාරිභෝගික පැහැදිලි. පාරිභෝගික පැහැදිලි. හරි. අපි නිෂ්පාදක අතිරික්තය හොයාගත්තේ මුළු අයභාරයෙන් අඩු කරනවා මුළු විචල්්‍ය පිළිවෙල. මුළු අයභාරය අඩු කරනවා මුළු විචල්්‍ය පිළිවෙල. මුළු අයභාරයෙන් අයින් කරනවා මුළු විචල්්‍ය පිළිවෙල. මුළු අයභාරයෙන් මුළු විචල්්‍ය පිළිවෙල. හරි. අපි පස්තාරගත කළා ඉල්ලුම් වක්‍රයක් තුලින් අපිට පුළුවන් හොයාගන්න පාරිභෝගික අතිරික්තය. සැපයුම් වක්‍රයක් තුලින් අපිට පුළුවන් හොයාගන්න නිෂ්පාදක අතිරික්තය. අපි දන්නවා පාරිභෝගිකයා බාණ්ඩ නිකන් ගත්තොත් මෙච්චර ප්‍රමාණයක් මිලදී ගන්නවා. ඊට පාරිභෝගිකයේ සමස්ත කොටස වෙනවා. හරි. නොමිලේ හම් වුණොත් පාරිභෝගිකයේ මේ සමස්ත කොටස බාටපත් වෙනවා. එහෙම තියෙද්දි පාරිභෝගිකයා මිලදී ගන්න ප්‍රමාණය මත මුළු උපයෝගීතාවයේ පාරිභෝගික හැද වෙනස් වෙනවා. එහෙනම් අපි එකමඩ ගත්තොත් Q1 ප්‍රමාණයක් මිලදී ගන්නවා. මිලදී ගන්න P1 මිල. එතකොට මුළු උපයෝගීතාවය මෙන්න මේ සමස්ත කොටස මිලදී ගන්නා ප්‍රමාණය දක්වා කතාවක් හදාගත්තා. දන්නේ නැති අය ඉන්නවා ලියලා තියාගන්න. මුළු උපයෝගීතාවය හොයාගන්නේ මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන කොටසේ වර්ගය. හරි. මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන මේ සමස්ත කොටස මුළු උපයෝගීතාවයයි මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන සමස්ත කොටසේ වර්ගඵලය මුළු උපයෝගීතාවයයි. එතකොට මෙන්න මේ සමස්ත කොටසේ අයින් කරනවා පාරිභෝගික පැහැදිලි. පාරිභෝගික පැහැදිලි කියන්නේ පාරිභෝගික වියදම. වියදම හොයාගන්න මිල වැඩි කිරීම ප්‍රමාණය. එතකොට P1 වැඩි කිරීම Q1 කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගය. එහෙනම් මෙන්න මේ සමස්ත කොටසින් මේ කැලගල අයින් කරපුවා මිත්‍රයන මෙන්න මේ කොටස පාරිභෝගික අතිරික්තය. සාමාන්‍ය තමයි පාරිභෝගිකත්වය ගැන කතා කරද්දී වෙළඳපොළ මිල ගැන කතා කරද්දී මිල තනියම තීරණය වෙන්නේ නැහැ. මිල කිසියකට තනියම තීරණය වෙන්නේ නැහැ. මිල තීරණය වෙන්නේ ඉල්ලුම් හා සැපයුම් බලවේගමට. එහෙනම් මේක නිර්මාණය වෙන සැපයුම් වක්‍රය. සැපයුම් වක්‍රය. එහෙනම් මේ තියෙන්නේ පාරිභෝගික අතිරික්තය. හරි. ඊට පස්සේ නිෂ්පාදක අතිරික්තය. අපි කරපු ටික මම මතක් කරන්නේ. අපි නිෂ්පාදක අතිරික්තය හොයාගන්නේ මුළු අයභාරයෙන් මුළු විචල්්‍ය පිරිව අයින් කරන්න. මුළු අයභාරයෙන් මුළු විචල්්‍ය පිරිව අයින් කරන්න ඕන. එතකොට මුළු අයභාරයෙන් මුළු විචල්්‍ය පිරිව අයින් කරන්නේ මෙන්න මේ සැපයුම් වක්‍රයට පල්ලෙහායින් තියෙන කොටස. මුළු විචල්්‍ය පිරිව සැපයුම් වක්‍රයට පල්ලෙහායින් තියෙන මේ කොටස විචල්්‍ය පිරිව. විචල්්‍ය පිරිවේ තීරණය වෙන්නේ සපේන ප්‍රමාණයත් එක්ක. එහෙනම් Q1 ප්‍රමාණයක් සපේනවා නම් මෙන්න මේ Q1 ප්‍රමාණය ඉඳලා සැපයුම් වක්‍රයට පල්ලෙහායින් තියෙන මේ කොටස විචල්්‍ය පිරිවය බවට පත් වෙනවා. එහෙනම් මේ තියෙන්නේ විචල්්‍ය පිරිවය. හරි. එතකොට මේ බාණ්ඩෙට හම්බ වෙනවා P1 මිල. එතකොට P1 වැඩි කිරීම Q1 කියන්නේ මුළු අයභාරය. එහෙනම් මේ සමස්ත කොටස මුළු අයභාරය. සමස්ත කොටස මුළු ආදායය. ඒකෙන් යට කෑල්ල අයින් කරනවා විචල්්‍ය පිරිවැය. අයින් කරපුවා විතර නම් මෙන්න මේ උඩ කොටස
ඒකට අපි කියනවා නිෂ්පාදක අතිරික්තය. මේ තියෙන නිෂ්පාදක අතිරික්තය. මම කියවනේ වෙළඳපොළ මිලක් තනියම තීරණය වෙන්නේ නැහැ. ඉල්ලුම් හා සැපයුම් බලවේග එක තමයි තීරණය වෙන්නේ. එහෙනම් මම මේ ඉල්ලුමක් නෑ ඇඳගත්තා. හරි මේ තියෙන වෙළඳපොළ මිල. එහෙනම් මේ තියෙන්නේ නිෂ්පාදක අතිරික්තය. හරි අපි ওই ටික තමයි කලින් කතා කළේ. පැහැදිලි? හරි අපි අද මාතෘකාව ගමු. අද මාතෘකාව වේදපොළ රජයේ මැදිහත් තියෙන තුන්වෙනි පාඩම. හරි තුන්වෙනි පාඩම ගත්තොත් තුන්වෙනි පාඩමේදී අපි කතා කරන්නේ වෙළඳපොලේ තීරණය වන මෙන්න මේ මිල. ඒකට කියනවා සමතුලිත මිල. වෙළඳපොලේ තීරණය මේ ප්‍රමාණයට අපි කියනවා සමතුලිත ප්‍රමාණය. මෙන්න මිල හා ප්‍රමාණයට බලපෑම් කරන්න ආණ්ඩුවක් වේදපොළ මැදිහත් වෙනවා. මෙතන ආණ්ඩුවක් හිටියේ නැහැ. මෙතන හිටියේ පාරිභෝගිකයි නිෂ්පාදකයයි විතරයි. ඒතර මේ දෙන්න තීරණ ගන්නමින් වෙළඳපොළක් හසුරගෙන යද්දී එතනට මැදිහත් වෙනවා දරු රජය. ඔන්න ඔය රජයේ මැදිහත් වෙලා විවිධ ක්‍රියාමාර්ග ගන්න. අන්නේ ගන්න ක්‍රියාමාර්ග කොහොමද මෙන්න මේ ඉල්ලුම් සැපයුම් බලවේග වලට බලපාන්නේ කියන එක තමයි තුන්වෙනි පාඩමේදී කතා කරන්නේ. තුන්වෙනි පාඩම ගත්තොත් සමස්තයක් විදියට ලකුණු 20ක්. හරි. මම කියන විදිහ තමයි වෙළඳපොලේ තීරණය වන මිල හා ප්‍රමාණයට බලපෑම් කරලා ඉල්ලුම් හා සැපයුම් බලවේග වලට බලපෑම් කරලා මෙන්න මිල හා ප්‍රමාණ විවිධාකාර බලපෑම් කරන් රජය වෙනකොට මැදිහත් වෙනවා. අන්නේ මැදිහත් වීම තමයි අපි මේ පාඩමේදී කතා කරන්න උත්සාහ කරන්නේ. මේ වාගේ තුන්වෙනි පාඩම. හරි මේ වාගේ තුන්වෙනි පාඩම වේදපොළ රජය මැදිහත් වීම. එතකොට තමයි ලකුණු ලියන පේපරේට 20ක් හම්බ වෙනවා ගෙඩි. MCQ පේපරේට ප්‍රශ්න 5ක් විතර හම්බ වෙන ඒතකොට ලකුණු 10යි. සමස්තයේ ලකුණු 30ක් හම්බ වෙනවා 200. එතකොට ලකුණු 230කට ආසන්න ප්‍රමාණයක් මේ පාඩමේ හම්බ වෙනවා. සහ ගොඩක් අය තෝරගන්න ප්‍රශ්න 5 අතර තුන්වෙනි ප්‍රශ්නය තෝරගන්න. විශේෂයෙන්ම මාත් එක්ක ඉන්න ළමයි හරි මම බොහෝ දුරට මඟ පෙන්නනවා තුන්වෙනි ප්‍රශ්නය තෝරගන්න කියලා. ඒකට හේතුව ලකුණු 20ම ගෙඩි පිටින් ගන්න පුළුවන් ප්‍රශ්නයක් ලකුණු අහිමි වෙන්නේ නැහැ. හරි ලකුණු අහිමි වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. නමුත් තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් ලකුණු හරියටම ලකුණු ගෙඩි පිටින්ම 20ම ගන්න පුළුවන් එකක්වත් අහිමි නොවන විදියට. මොකද මේකේ තියරි පාර්ට් නෙමෙයි ගණන් පාර්ට් එකකුත් තියෙනවා. ඒතකොට ඒ සම්බන්ධව අපිට හරියට අවබෝධයක් තිබ්බොත් ලකුණු 20ම ගත හැකියිද? ඒ නිසා හරියට කතා ටික අහගන්න. මොහොතේ ප්‍රශ්නයක් ආවොත් හරි ඕනෑම වෙලාවක කියන්න සතේරුන්නේ නැහැ කියලා. එහෙම වුණොත් නැවත ආපහු කියලා දෙන්න. හරි. ගන්න මාතෘකාව. වේදපොළ රජයේ මැදිහත් වෙන අවස්ථා කීපයක් තියෙනවා. ඒ අතර අපි ඉස්සල්ලාම කතා කරන උපරිම මිල. උපරිම මිල සීමාව, අවුම් මිල සීමාව, ඊට සහතික මිල, සහතික මිල දෙආකාරයි. ඊට පස්සේ බදු, සහනාධාර, කෘෂිකාර්මික, ගොවීන්ගේ ආදාය උච්චාවච. මෙන්න මේ කොටස් කීපයෙන් සමන්විතයි වාගේ තුන්වෙනි පාඩම. හරි උපරිම මිල, අවුම් මිල, ඒ යටතේ සහතික මිල යටතේ කොටස් දෙකයි ඌණ පූර්ණය අතිරික්තය ඊට පස්සේ බදු සහනාධාර ඊට පස්සේ කෘෂිකාර්මික ගොවීන්ගේ ආදාය උච්චාවච. ඒකේ පළවෙනි එක මම පටන් ගන්නවා උපරිම මිල සීමාව. ලියා ගන්න මාතෘකාව. උපරිම මිල සීමාව. හරි උපරිම මිල සීමාව. උපරිම මිල සීමාව කියන්නේ රජ්‍ය විසින් පනවන නියෝගය. රජ්‍ය විසින් පනවන නියෝගය. උපරිම මිල සීමාව කියන්නේ රජ්‍ය විසින් පනවන නියෝගය. මේක තමයි නීතිමය නියෝගය. නීත්‍යානුකූලව පනවන නියෝගය. එතකොට නියෝගයේ පැනෙවුවට පස්සේ ඒ නියෝගය කඩ කරන්න බෑ. හරි ආණ්ඩුවක් විසින් යම් නීතියක් විදියට නියෝගයක් විදියට නීත්‍යානුකූලව මේක පැනෙවුවට පස්සේ මේක කඩ කරන්න බෑ. උපරිම මිල ආණ්ඩුව පනවන්නේ පාරිභෝගිකයන්ට සහනයක් සලසා. පාරිභෝගිකයන්ට සහනයක් සලසන්න තමයි උපරිම මිලක් පනවන්නේ. හරි උපරිම මිලක් පනවන්නේ පාරිභෝගිකයන්ට සහනයක් සලසා. ඔයාලා
ඉස්කෝලේ බොහෝ දුරට ඉල්ලුම් සැපයුම් බලවේග මත සමතුලිතයේ තීරණ ආකාරය කතා කරලා ඇති. හරි කරන විදිහට සමතුලිතයේ සමතුලිතය කියන්නේ පොඩි පාඩයක් නිසා මම හිතනවා ඔයාලට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ඇති. මම මේ ගැන කතා කරන්න ගියේ නෑ. මම හිතනවා ඔයාලට සමතුලිත ඉස්කෝලේ දැනුම පාවිච්චි කරගෙන මේ ටික පොඩ්ඩක් කරගන්න පුළුවන්. අහගන්න. මේ බලන්න. දැන් මේ තියෙන්නේ මිල රුපියල් මෙතන ප්‍රමාණය ඒ හරි මේ තියෙන ඉල්ලුම අපේ මේ තියෙන්නේ සැපයුම් අපේ මේ තියෙන්නේ වෙළඳ පොලේ තීරණය වෙච්ච මිල අපි તો වෙළඳ පොලේ තීරණය වෙච්ච මිල රුපියල් 10යි ඒක නම් කියන සමතුලිත මිල වෙළඳ පොලේ තීරණය මිල රුපියල් 10යි ඒකට අපි කියනවා සමතුලිත මිල මේ තියෙන්නේ ප්‍රමාණය අපි ඒක ගමු 100ක් එනවා සමතුලිත මිල රුපියල් 10ක් ලෙස සමතුලිත ප්‍රමාණය 100ක් ලෙස තියෙනවා මෙහෙම තියෙද්දි ආණ්ඩුවට හැංගී යනවා මෙන්න මේ රුපියල් 10 පාරිභෝගිකයා මේ භාණ්ඩය සඳහා ගෙවන එක අසාධාරණයි අර මම උදාහරණයක් කියන්නේ අර මතකයි මෛත්‍රී 2015 බලයටපත් වෙනවනේ. තමයි මෛත්‍රී බලයටපත් වෙන්නේ මහින්දත් එක්ක මොනවා කාලේ ඉල්ලද? ඈ ළමයි 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රී බලයටපත් වෙන ජනාධිපතිය. මොනවා කාලේ ඉල්ලද? ඔව් ආප්ප කාලේ. ඔව්. මෛත්‍රී මහින්දත් එක්ක ආප්ප කාලේ ඉල්ල තමයි ළමයි බලයටපත් වෙන්නේ. මෛත්‍රී හිතන්නේ නැති ළමයි ආප්ප ගන්න අවස්ථාවේදී ඉඳපන්කො මන් දෙන්නම් ආප්ප වලට වැඩක් කියලා හිතන්නේ නැහැ. මේ දෙන ආප්ප වෙලද පොළ කියලා හිතන්න. මේ දෙන ආප්ප වෙලද මෛත්‍රී බලයටපත් වෙන්න කලින් ඉතින් 2015 ජනවාරි 8ට කලින් ජනවාරි 8ට කලින් මෛත්‍රී බලයටපත් වෙන්න කලින් ඉතින් 2015 ජනවාරි 8ට කලින් ආප්පයක් වෙලද පොළේ අලෙවිුනේ රුපියල් 12ක් 15ක් අතර මිලක. හරි. ආප්පයක් වෙළඳ පොලේ අලෙවිුනේ රුපියල් 12ක් 15ක් අතර මිලක. අපි හිතමු රුපියල් 12ට අලෙවිුණා කියලා. එහෙනම් මේ තියෙන ආප්පේක මිල 12යි. එහෙනම් මෛත්‍රී ආප්ප කන කාලේ ආප්පේක මිල රුපියල් 12යි. ඒ 12ට ආප්ප කාලා තියෙන ආප්ප 100ක්. දෙන්න එකතු කරලා ආනවා 100. ඒ ප්‍රමාණය. හරි. කියලා ඊට පස්සේ මෛත්‍රී බලයටපත් වෙනවා. බලයටපත් වුණාට පස්සේ මෛත්‍රීට හැංගී යනවා ළමයි. ජනතාව රුපියල් 12ක් දීලා ආප්පයක් කන එක ජනතාවට අසාධාරණයි. පාරිභෝගිකයන්ට අසාධාරණයි. හරි. ජනතාව රුපියල් 12ක් දීලා ආප්පයක් කන එක ගැනුම්කරුවට අසාධාරණයි අවාසී කියලා හිතනවා. මෙහෙම හිතලා එයා පනවන නියෝගයක්. නීත්‍යානුකූල පනවන නියෝගයක් ආප්පයක් අලෙවි කරන්න පුළුවන් උපරිම මිල. ආප්පයක් අලෙවි කරන්න පුළුවන් මොන මිලද? උපරිම මිල. එහෙනම් මෙන්න මේ උපරිම මිල පනවන්නේ මෙන්න මේ රුපියල් 12 කාට අසාධාරණයි කියලා හැඟිච්ච නිසා පාරිභෝගිකයට අසාධාරණයි කියලා හැඟිච්ච නිසා. ඒ නිසා පාරිභෝගිකයට සහනයක් සලසන්න තමයි උපරිම මිලක්. තමයි නම් මට කියන්න පාරිභෝගික සහනයක් සලසන්න නම් ඒ භාණ්ඩය අලෙවි කරන්න පුළුවන් උපරිම මිල නීත්‍යානුකූල පැනිය යුත්තේ රුපියල් 12ට වඩා අඩු මිලක් විදියටද එහෙම නැත්නම් 12ට වඩා වැඩි මිලක් විදියටද එහෙනම් උපරිම මිලක් පනවන්න ඕනේ රුපියල් 12ට වඩා අඩු මිලක් විදියට 12ට වඩා වැඩි මිලක් විදියට පනවන්න පුළුවන් බැරි කමක් නැහැ නමුත් උපරිම මිලේ අපේක්ෂාව පාරිභෝගික සහනයක් සැලසීමනේ එතන පාරිභෝගික සහනයක් සලසන්න නම් උපරිම මිල සමතුලිත මිලට වඩා අඩු විය යුතුයි. එතකොට මේ සමතුලිත මිලට වඩා අඩු මිලක් විදියට පනවන උපරිම මිලකට අපි කියනවා සඵල උපරිම මිලක් කියලා. සඵල. එහෙනම් සඵල වෙන්න නම් අනිවාර්ය උපරිම මිල ඒක සමතුලිත මිලට වඩා අඩු විය යුතුමයි. මදදියා. උපරිම මිලක් සඵල වෙන්න නම් අනිවාර්යයෙන් මේ උපරිම මිල සමතුලිත මිලට වඩා අඩු විය යුතුමයි.
උපරිම මිල සමතුලිත මිලට වඩා අඩු වුණොත් විතරයි ඒක සඵල වෙන්නේ. එහෙනම් මේ මෛත්‍රියට හැඟී ගියා ආප්‍යයක් පාරිභෝගිකයා රුපියල් 12ක් දීලා ගන්න එක වලට අසාධාරණයි. එහෙම කියලා මෙයා පැනෙවුවා. ආප්‍යයක් අලෙවි කරන මිල රුපියල් 10යි. මේක නියෝගයක්. හරියට නියෝග කළා. ආණ්ඩුව විසින් නියෝගය කළා. ආප්‍යයක් අලෙවි කරන්න මිල පුළුවන් උපරිම මිල කීයද? 10යි කියලා. එහෙනම් මෙන්න මේ රුපියල් 10ට අපි කියනවා උපරිම මිල. ඒක තමයි අපි කියන්නේ උපරිම. ඒ තමයි මේ භාණ්ඩය අලෙවි කරන්න පුළුවන් උපරිම සීමාව. ওই මිලට වඩා වැඩි මිල ගණන් වලට. හරි මේ මිලට වඩා වැඩි මිල ගණන් වලට භාණ්ඩ අලෙවි කිරීම නීතියට පටහැනි නීති විරෝධී. එහෙම වුණොත් මොකද කරන්න පුළුවන්? කවුරු හරි කෙනෙක් ඔය මිලට වඩා වැඩි මිලට ආප්ප වික්කොත් මොනවද ළමයි ගන්න පුළුවන් කියාමාර වා BS කර ළමයෙක් විදියට මට කියන්න බෑ. කවුරු හරි වෙලෙන්දේ ආප්පයක් සඳහා උපරිම රුපියල් 10 පනවලා තියෙද්දි රුපියල් 10ට ආප්පයක් විකුණන්නේ නැතිව. හරි ආප්පයක් විකුණන රුපියල් 12ට ගන්න පුළුවන් කියාමාර. ඔව් නඩු පවරන්න. හරි විශේෂයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මේක අධීක්ෂණය කරනවා. හරි ලංකාවේ වෙනවද දන්නේ නැහැ. වියුත්තේ එකයි පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මේවා අධීක්ෂණය කරලා මේ වගේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන අය නීති දැලට අවශ්‍ය කරගන්න. නමුත් ලංකාවේ නම් එහෙම වෙන්නේ නැහැ ළමයි. ඔකට හොඳම උදාහරණයක් මම කියලා යන්නම්. හාල් කිලෝ එකක් ගන්න. හාල් කිලෝ එකක උපරිම මිල හරි මට මතක නෑ මේ හාල් කිලෝ එක උපරිම මිල. නිකමට බලන්න. වා හාල් ගෙනාවට පස්සේ අර පහේ බෑග් එකක් වගේ ගෙනාවොත් ඒකේ ගහලා දෙනවා හාල් කිලෝ එක උපරිම මිල ගහලා දෙනවා. උපරිම මිල මට මතකයි නිකන් රුපියල් 100ක් කියලා දාන්නම්. සිරවට අඩුයි මගේ. උපරිම මිල 100. නමුත් ඇත්තටම හාල් කිලෝ එකක් විකුණන්න කියලාද? උපරිම මිලක් කියන්නේ හාල් වලට උපරිම මිලක් තියෙනවා. නමුත් ආණ්ඩුවට ඒක පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. කොහොමද ආණ්ඩුව අසාර්ථකයිනේ. හරි සර් කොහොමද පේල්ලා? කියන්න දෙයක් නෑ සර් හොඳටම පේන. සන්නස් අර උපසන්ත සන්නස් කළ කිව්වා වගේ තමයි. සර් මගරිරි පාක් ගාගනි. නේ? ඒක ලස්සන වාක්‍යයක්. වා ඇහුවත් දන්නේ නැහැ. සර් මගරිරි පාක් ගාගනි. මම නෙමෙයි කියන්නේ උපසන්ත සන්නස් කළ කියන්නේ. සර් මගරිරි පාක් ගාගනි. මේ වෙද්දි සර් ඒ මට්ටමටපත් වෙලා තියෙනවා. මම හිතන ඊයේ කලිසමේ චූ ගියා. හරි. මේ මට්ටමට දැන් සර් පත් වෙලා සර්ට හාල් මාපියාවක් ලංකාවේ තියෙනවා. ඒ මාපියාවත් පාලනය කරන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. දැන් හාල් කිලෝ එකක් ගත්තොත් උපරිම මිල රුපියල් 100ට තියෙනවා. හාල් කිලෝ එකක් 140යි 150යි. වැඩි මිලකට විකුණනවා. නමුත් ඒක උපරිම මිලක් වෙද්දී එහෙම බෑලමයි. උපරිම මිලක් වෙද්දී අනිවාර්යයෙන්ම මේ මිලට වඩා වැඩි මිලකට ඒ භාණ්ඩය අලෙවි කිරීම නීතියට පටහැනි වෙනවා. හරි. එහෙනම් අපි නිර්වචනයක් හදමු. උපරිම මිලක් ළමයි භාණ්ඩයක පනවන්නත් පුළුවන්. උපරිම මිලක් භාණ්ඩයක් සඳහා පනවන්නත් පුළුවන්. එහෙම නැත්නම් උපරිම මිලක් සේවාවක් සඳහා පනවන්න. එහෙනම් උපරිම මිලක් විදිහට පනවන විශේෂ මිලක්. මේ තමයි විශේෂ මිලක් පනවන. ඔන්න උපරිම මිල විදිහට විශේෂ මිලක් පැනෙවුවට පස්සේ ඒ මිලට වඩා වැඩි මිල ගණන් වලට භාණ්ඩ අලෙවි කිරීම නීතියට පටහැනි කියලා නියෝග කරනවා. ඒ මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම නීතියට පටහැනි කියලා නියෝග කරනවා. ඊළඟට කියන උපරිම මිලක් කියන්නේ නේද? කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා විශේෂ මිලක් නියම කළ විට එම මිලට වඩා වැඩි මිල ගණන් වලට භාණ්ඩ අලෙවි කිරීම නීතියට පටහැනි බවට නියෝගයක් ලබා දීම උපරිම මිලක් කියලා කියනවා. හරි. උපරිම මිලක් කියලා අපි කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා විශේෂ මිලක් නියම කළ විට එම මිලට වඩා වැඩි මිල ගණන් වලට එම් භාණ්ඩයේ අලෙවි කිරීම නීතියට පටහැනි ලෙස පටහැනි කියලා පනවන නියෝගය උපරිම මිලක් කියලා කියනවා. පැහැදිලි? එහෙනම් මොකද උපරිම මිලක් කියන්නේ? කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා
විශේෂ මිලක් නියම කළ විට එම මිලට වඩා වැඩි මිල ගන්නවා. හරි. ඒ භාණ්ඩය අලෙවි කිරීම. නීතියට පටහැනි බවට ලබා දෙන නියෝගය උපරිම මිලක් නම් වේ. දෙපාරක් කියయ్యා. මොකද්ද? කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා විශේෂ මිලක් නියම කළ විට එම මිලට වඩා වැඩි මිල ගණන් වලට එම් භාණ්ඩය සේවා අලෙවි කිරීම නීතියට පටහැනි බවට ලබා දෙන නියෝගය උපරිම මිලක් වේ. හරි. මොකද්ද? කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා විශේෂ මිලක් නියම කළ විට එම මිලට වඩා වැඩි මිල ගණන් වලට එම් භාණ්ඩය සේවා අලෙවි කිරීම නීතියට පටහැනි බවට ලබා දෙන නියෝගය උපරිම මිලක් නම් වේ. මොකද්ද? දෙපාරක් ටක් ගාලා කියයි. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා විශේෂ මිලක් නියම කළ විට එම මිලට වඩා වැඩි මිල ගණන් වලට එය අලෙවි කිරීම නීතියට පටහැනි බවට ලබා දෙන නියෝගය උපරිම මිලක් නම් වේ. හරි. උපරිම මිලක් නම් වේ. එකපාරක් මම හරියට කියවන්න පුළුවන් ඉතින්. ඔය කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා විශේෂ මිලක් නියම කළ විට විශේෂ මිලක් නියම කළ විට එම මිලට වඩා වැඩි මිලකට ඒ අලෙවි කිරීම නීතියට පටහැනි ලෙස නියම කරන ලබන නියෝගය උපරිම මිලක් වේ. ලියාගන්න උපරිම මිල. මේ උපරිම මිලක් කියන්නේ 2020 ලෝර පේපර් අහනවා. උපරිම මිලක් කියන්නේ මොකද්ද? සමහර වෙලාවට දැන්ටමත් වා ඉස්කෝලේ ඉගෙනගෙන ඇති. උපරිම මිල කියන්නේ මේකයි කියන්නේ. හරි. සමහර වෙලාවට මගේ නැති ළමයි මෙතන වෙන පන්ති වලට යන අය උපරිම මිල කියලා නිර්වචනයක් ලියාගෙන ඇති. එතකොට මන් දෙන නිර්වචනේ සමහර වෙලාවට වෙනස් ඇති. කවුරු හරි කෙනෙක් මගේ ගිය අවුරුද්දේ ළමයිගේ නෝට් එකක් ඉල්ලගත්තා නම් ඒ නෝට් එකයි මේ දෙන නිර්වචනයයි වෙනස්. මොකද අපි මාකින් වලට උත්තර පත්‍රය හදා ගන්නවා අපි. ඒතර මාකින් එක තමයි අපි ඒ සඳහා භාවිතා කරන්නේ. ඒතර මම මේ වාඩි දෙන්නේ 2020 A level පේපරේ මාකින් එක. උත්තර පත්‍රය. හරි. ඒතර පාඩම් කළ යුත්තේ මාකින් එක. ගුරුවත් පොතේ තිබ්බට වෙන එකක් අපි ලියන්න ඕන උත්තර පත්‍රයට ගැලපෙන විදිහට. ඒතර අපේ උත්තරේ මාකින් එකත් එක්ක මැච් වෙනවා. මාකින් එකයි අපේ උත්තර පත්‍රයයි දෙකක් වුණොත් අපිට ලකුණු අඩු වෙනවා වෙනස් වෙනවා. ඒ නිසා ඔයාගේ උත්තර පත්‍රයේ ෆොටෝකොපියක් තමයි ළමයි A level පේපරේ ඔයාගේ A level පේපරේ බලන කෙනාගේ මාකින් එක විය යුත්තේ. ඒ නිසා වාගේ මාකින් එකේ විදිහට නිර්වචන පාඩම් කළ යුතුයි. සමහරවිට දැන්ටමත් මේවා පාඩම් කරලා තියෙනවා නම් හරි මාකින් එකට වාගේ නිර්වචන ටික හදා ගන්න ඕන. මම මේ දෙන්නේ මාකින් එක. ඒ නිසා නිර්වචන වෙනස් වීම විය හැකි දැන්ටමත් ඉගෙන තියෙනවා නම් මාකින් අනුව ඒවා හදා ගන්න. උපරිම මිල සීමාවක් කියන අදහස් කරනුයේ 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 කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ලෝසිත උපරිම මිල සීමාවක් ගැන අදහස් කරනුයේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා නියම කරන ලද විශේෂ මිලට වඩා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා නියම කරන ලද විශේෂ මිලට වඩා 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 වැඩි මිලකට නියම කරන ලද විශේෂ මිලට වඩා වැඩි මිලකට නියම කරන ලද විශේෂිත මිලට වඩා නියම කරන ලද විශේෂිත මිලට වඩා
වැඩි මිලකට එම් භාණ්ඩය හෝ සේවාව එම් භාණ්ඩය හෝ සේවාව අලෙවි කිරීම එම් භාණ්ඩය හෝ සේවාව අලෙවි කිරීම එම භාණ්ඩය හෝ සේවාව අලෙවි කිරීම නීති විරෝධී ලෙසට සැලකෙන එම් භාණ්ඩය හෝ සේවාව අලෙවි කිරීම එම් භාණ්ඩය හෝ සේවාව අලෙවි කිරීම නීති විරෝධී ලෙසට සැලකෙන නියෝගයේකී නීති විරෝධී ලෙසට සැලකෙන නියෝගයේකී නීති විරෝධී ලෙසට සැලකෙන නියෝගයේකී ඊගාචේදේ ඒ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා අලෙවිකරුවන්ට නීත්‍යානුකූලව අය කළ හැකි උපරිම මිලයි අලෙවිකරුවන්ට නීත්‍යානුකූලව අලෙවි කළ හැකි උපරිම මිලයි නීත්‍යානුකූලව අලෙවි කළ හැකි උපරිම මිලයි අලෙවිකරුවන්ට නීත්‍යානුකූලව අලෙවි කළ හැකි උපරිම මිලයි නීත්‍යානුකූලව අලෙවි කළ හැකි උපරිම මිලයි මේ තමයි අය කරන්න පුළුවන් උපරිම මිල නීත්‍යානුකූලව අය කරන්න පුළුවන් උපරිම මිල මේ ඊට වඩා මිල වැඩි වෙන්න බෑ නමුත් අඩු වෙන්න පුළුවන් හරි දැන් යම් සහල් ගැනද බලන්න එහෙනම් සහල් කිලෝ එකක මිල වේදපොලේ තීරණය වෙනවා 120ක් කියලා ආණ්ඩුව මැදිහත් වෙලා මේක උපරිම මිලක් වනවා රුපියල් 80ක් කියලා සහල් 120ට පාරිභෝගික මිල දී ගන්න පාරකට අසාධාරණයි කියලා ආණ්ඩුවට පෙනී යනවා ඒට ආණ්ඩුව හරි විශේෂිත මිලක් නියම කරනවා ඒ නියම කරන විශේෂිත මිල 80යි එහෙනම් මේ මිල නියම කළාට පස්සේ මේ මිලට වඩා වැඩි මිල ගණන් වලට සහල් තවදුරටත් අලෙවි කිරීම නීතියට පටහැනියි හරි ওই මිලට වඩා වැඩි මිල ගණන් වලට තවදුරටත් සහල් අලෙවි කිරීම නීතියට පටහැනියි හරි දැන් යන්න තමයි සහල් කිලෝ එකක මිල 120ක් එද්දී වෙළඳපොලේ ප්‍රමාණය 100යි. නමුත් සහල් කිලෝ එකක මිල 80 දක්වා අඩු වෙනවා. මට කියන්න මිල අඩු වුණොත් ඉල්ලන ප්‍රමාණය මොකද වෙන්නේ? මිල අඩු වුණොත් ඉල්ලන ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි කරනවා. ඔව්. මිල අඩු වෙද්දී ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. මිල අඩු වුණොත් සපයන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මේ මිල 120 ඉඳලා 80 දක්වා අඩු වෙනවා. එහෙනම් මිල අඩු වුණා 120 ඉඳලා 80 දක්වා. හරි. එහෙනම් මේක පස්තාවය. මිල 120 ඉඳන් 80 දක්වා අඩු වෙද්දී ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. බලමු හරිද කියන්නේ මිල 120 ඉඳන් 80 දක්වා අඩු වෙද්දී මිල 80ක් වෙද්දී දැන් ඉල්ලන ප්‍රමාණය යන ඉල්ලුවක් වේ හොයාගන්න. මේදී ඉල්ලන ප්‍රමාණය 150. ඉල්ලන ප්‍රමාණය 150. මිල අඩු වෙච්ච නිසා අනිත් පැත්තේ සපයන ප්‍රමාණයත් අඩු වෙනවා. මිල අඩු වෙච්ච නිසා අනිත් පැත්තෙන් සපයන ප්‍රමාණයත් අඩු වෙනවා. මිල 120 ඉඳලා 80 දක්වා අඩු වෙනවා. ඒ අඩු වෙද්දී දැන් සපයන ප්‍රමාණය මේ දෙන්නේ සැපුවක් ප්‍රවාහගෙන යන 80 ඉඳන් සැපුවක් ප්‍රවාහගෙන යනවා
සපයන ප්‍රමාණය 50. එහෙනම් සපයන්නේ 50යි ඉල්ලනවා 150. එහෙනම් කොච්චර බාහන ප්‍රමාණයක් මදි වෙනවද? කොච්චර බාහන ප්‍රමාණයක් මදි වෙනවද? ඔයා ඉල්ලනවා 150. නමුත් සපයන්නේ 50යි. මදි වෙනවා 100ක්. එහෙනම් නිර්මාණය කරන බාහන හිගයක්. බාහන හිගයක්. එහෙම නැත්නම් මේකට කියන අදි ඉල්ලුමක්. අදි ඉල්ලුමක්. ඉල්ලනවා 150ක් නමුත් දෙන්නේ 50යි. හරි. ඉල්ලනවා 150ක් දෙන්නේ 50යි නම් වේදපොළ නිර්මාණය කරනවා ඒකට 100ක බාහන හිගයක්. එහෙම නැත්නම් අදි ඉල්ලුමක්. බාහන හිගයක් කිව්වත් අදි ඉල්ලුමක් කිව්වත් දෙකෙන්ම අදහස් ගන්න එකමද? හරි. එහෙනම් අදි ඉල්ලුමක් නිර්මාණය කරනවා කීයද? ඒකක 100ක අදි ඉල්ලුමක් නිර්මාණය වෙනවා. එහෙනම් තමයි උපරිම මිලක් පනවපුවා. උපරිම මිලක් පනවපුවා. වෙළඳපොළ ඇතිවන තත්ත්වයක් තමයි අදි ඉල්ලුමක් නිර්මාණය වෙන්නේ. එහෙනම් අදි ඉල්ලුම මේදී. මේ අතර පළතරේ අදි ඉල්ලුම. අදි ඉල්ලුම එහෙම නැත්නම් බාණ්ඩෙ. අදි ඉල්ලුම එහෙම නැත්නම් බාණ්ඩෙ. හරි. හරි. මෙතනින් එහාට යන්න කලින් ගන්න මාතෘකාව උපරිම මිල පස්තාරික නිරූපණය කිරීම. උපරිම මිල පස්තාරිකව නිරූපණය කිරීම. එතකොට මේ කතාව. මිල අපි නිකන් ඇඳගත්තා. ඔය විදිහට කටුවට. උපරිම මිල පස්තාරික නිරූපණය කිරීම. ඇඳගන්න ඉල්ලුමක් වේ සැපියුමක් වේ. ඉල්ලුමක් වේ සැපියුමක් වේ ඇඳගන්න. පුළුවන් නේ? මම ආයෙත් නෝනේ. හරි. ඉල්ලුමක් වේ සැපියුමක් වේ ඇඳගන්න. සමතුලිතයේ මෙතන දෙක වදින තැන සමතුලිත වෙනවා. මතය තියාගන්න. දෙක වදින තැන සමතුලිතයි. හරි. එහෙනම් සමතුලිත වෙන දෙක වදින තැන. දෙක වදිනවා මෙතනදී අන්න එතන සමතුලිතයි තමයි. හරි මතය තියාගන්න. දෙක වදින තැන සමතුලිත වෙනවා. අන්න මේ අවස්ථාවේදී වෙනපොළ తీරනවා මිල 120ක් කියලා. ඒ සමතුලිත වෙනවා. මිල 120ක් කියලා తీරනවා. ඒ සමතුලිත වෙනවා. ප්‍රමාණය తీරනවා 100ක් කියලා. ඒ සමතුලිත ප්‍රමාණය. ඒ සමතුලිත ප්‍රමාණය. ඊළඟට පෑන් නම් වෙනස් කරගන්න පුළුවන් නම් පෑන්. එතන පෑන වෙනස් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ගෙදර ඉන්නේ පෑන් නැති කාමරේ පිරෙන්නේ. හරි. එතරම් පෑන් ගොඩක් වල ගෙදර තියෙනවා. පාඩේ පෑනක් වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. වෙන පෑනකින් ත්‍රුටි ගඳයි. රාජ්‍යයේ විශේෂ මිලක් ලෙස නියෝග කරන රුපියල් 80 සහ අලෙවි කරන්න පුළුවන් විශේෂිත මිල රුපියල් 80. ඒ තමයි මේ බාණ්ඩේ නීත්‍යානුකූලව අලෙවි කරන්න පුළුවන් උපරිම මිල. මේ මිලට වඩා මිල ගන්න ඊළඟ මිල ගන්නවට බාණ්ඩ අලෙවි කිරීම තහනම්. රුපියල් 80ක් කියලා නියම කරනවා. 80ක් කියලා නියම කරාට පස්සේ පාරිභෝගික ඉන්ධන ප්‍රමාණය වැඩි කරනවා 150ක්. 100ක් ඉල්ලපු පාරිභෝගික 150ක් වෙනවා. 150ක්. මිල 80 දක්වා අඩු වෙච්ච නිසා නිෂ්පාදකයා සපයන ප්‍රමාණය අඩු කරනවා 50 දක්වා. වේදපොළේ නිර්මාණය කරන අදි ඉල්ලුමක් නැත්නම් බාණ්ඩ හිග. බාණ්ඩ හිග. හරි අදි ඉල්ලුමක් නැත්නම් බාණ්ඩ හිග. අදි ඉල්ලුමක් නැත්නම් බාණ්ඩ හිග. හරිද? හරි මේ බා ඉල්ලනවා 150ක්. 150ක් ඉල්ලනවා. නමුත් දෙන්න බාණ්ඩ තියෙන්නේ 50යි. මොකද වෙන්නේ? කියන්න බා ඉල්ලන 150ක් නමුත් දෙන්න බාන්න තියෙන්නේ 50යි. මොකද එන්නරු? ඔව් 100ක අදිල්ලුමක් නේස. ඔව් අදිල්ලුමක් දී වෙනවා 100. එතකොට අදිල්ලුමක් වෙනතොලේ තියෙනවා කියන්නේ. අදිල්ලුමක් දැන් උදාහරණයකට අපි හිතමු 100 දෙනෙක් ඉන්නවා. ඒ 100 දෙනාට හාල් ගන්න නැහැ. 100 දෙනෙක් ඉන්නවා 100 දෙනාට හාල් ගන්න නැහැ දැන්. දැන් මොකද වෙන්නේ? නිකන් හිතන්න 100 දෙනෙක් ඉන්නවා 100 දෙනාට දැන් හාල් ගන්න නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් වෙළඳ පොලේ නිකමට දැන් හාල් හිගයක් හටගත්තා. මේ උපරිම මිලට බාන්න අලෙවි කරලා සාල් හිගයක් හටගත්තා. මොකද වෙන්නේ? අපි නොකා ඉන්නේ. හරි. එවැනි තත්ත්වයක් තුල වෙන්නේ දැන් වෙලා තියෙන දේ. එවැනි තත්ත්වයක් තුල වෙන්නේ දැන් වෙලා තියෙන දේ. සාල් හිගයක් තියෙනවා. නමුත් ඉල්ලන ප්‍රමාණය වැඩි.
ඒ නිසා සහල් අලෙවි කරනවා මේ මිලට වඩා වැඩි මිල ගණන් වල. එහෙනම් සහල් කිලෝ එකක් විකුණනවා ළමයි. හරි. සහල් කිලෝ එකක් විකුණනවා. මීට වඩා වැඩි මිල. කවුරු හරි කෙනෙක් මේ රුපියල් 80ට වඩා වැඩි මිලකට සහල් විකුණනවා නම් ඒක නීතියට පටහැනි. නීතියට පටහැනි. හරි අපි ඒක කතා කළා. මේ මිලට වඩා වැඩි මිල ගණන් වලට භාණ්ඩ අලෙවි කිරීම නීතියට පටහැනි. ඒ නිසා මේ මිලට වඩා වැඩි මිලකට කවුරු හරි භාණ්ඩ අලෙවි කරනවා නම් හරි මේ මිලට වඩා වැඩි මිලකට තප්පරයක් දෙන කවුරු හරි ළමෙක් මට කියලා දෙන ආනයනය කියලා. මෙතන ආනයනයක් පටල ගන්නෑ. ආනයනෙකුත් නෑ. දේශීය ආර්ථිකය සම්බන්ධයෙන් විතරයි කතා කරන්නේ. තාම විදේශ වෙළඳාමක් සම්බන්ධයෙන් තාම එහෙම සම්බන්ධතාවයක් නෑ. අපිට මේකේ අවාසි මගහරවා ගන්න බාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. හරි. ඊගයි පසුව කතා කරමු. මෙතන ආනයනික සම්බන්ධතාවයක් නිර්මාණය කරන්නේ මේ කතාව ඇතුළේ. තාම ආනයනික තැනකට ගිහිල්ලා නැහැ කියලා උපකල්පනය කරගෙන අපි හදාගෙන යනවා. හරි ගන්න. මේවන් මේ මිලට වඩා වැඩි මිල ගණන් වලට මේ භාණ්ඩ අලෙවි කිරීම නීතියට පටහැනි. කවුරු හරි කෙනෙක් මේ මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කරනවා. හිතන්න රුපියල් 81කට අලෙවි කරනවා. තවත් වෙලෙන්දෙක් 85ට අලෙවි කරනවා. තවත් වෙලෙන්දෙක් 100ට අලෙවි කරනවා. තවත් වෙලෙන්දෙක් 120ට අලෙවි කරනවා. තවත් වෙලෙන්දෙක් 140ට අලෙවි කරනවා. ඔය විදිහට මේ මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කරනවා නම් ඒක නීතියට පටහැනි. 750ක් වැඩි වුණත් ඒක නීතියට පටහැනි නම. එහෙනම් මේ මිලට වඩා වැඩි මිල ගණනකට භාණ්ඩ අලෙවි කරනවා නම් එවැනි මිල ගණන් වලට අපි කියනවා තමයි කළු කඩ මිලක් කියලා. කළු කඩ මිලක්. කළු කඩ මිලක්. නම් මොකද මේ කළු කඩ මිලක් කියන්නේ? මට විවචනය කරලා දෙන්න කළු කඩ මිලක් කියන්නේ මොකක්ද? මෙතනින් එහාට තියෙන සෑම මිලක්ම කළු කඩ මිලක්. කළු කඩ මිලක් කියන්නේ කිසියම් භාණ්ඩයක් සඳහා උපරිම මිලක් රජය නියම කළාට පස්සේ හරි එම මිලට වඩා වැඩි මිල ගණන් නීති විරෝධී ලෙස භාණ්ඩ අලෙවි කිරීම කළු කඩ මිලක් නම් වේ. මොකද එන කළු කඩ මිලක් කියන්නේ කිසියම් භාණ්ඩයක් සඳහා රජය උපරිම මිලක් නියම කළාට පස්සේ එම මිලට වඩා වැඩි මිල ගණන් වලට නීති විරෝධීව නීතියට පටහැනිව භාණ්ඩ අලෙවි කිරීම කළු කඩක් නම් වේ. හරි කළු උපරිම මිලකට වඩා ඉහළ මිලකට භාණ්ඩ අලෙවි කිරීම බෑ. ඒක හරියට ලස්සන කියවෙනවා. නීතියට පටහැනි කියන වචන දාලා හරි වචන කද ලස්සනට එඩි ඕන. පදෙන උපරිම කළු කඩ මිලක් කියන්නේ රජු උපරිම මිලක් පනවපුවාම එම් මිලට වඩා වැඩි මිල ගණනක් නීතියට පටහැනි ලෙස භාණ්ඩ අලෙවි කිරීම කළු කඩ මිලක්. එහෙනම් කළු කඩ මිල නීතියට පටහැනි. හරි මේවා මෙන්න මේ 150. සර් මේ 50. හරි ඉල්ලන්නේ 50යි. ඒ ඉල්ලන 50 වුණත් පාරිභෝගික ඉල්ලන මේ 50 වුණා. විලඳ පොලේ අලෙවි කරන්න පුළුවන් උපරිම මිල මෙච්චරයි. මේ මිලට වඩා වැඩි මිල ගණන් වලට මේක වැඩි වුණොත් කිසිලක් පාරිභෝගිකයන් මේක මිල දී ගන්න නැහැ. එහෙනම් මේ මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කරන්න බෑ. එහෙනම් මේ 50 අලෙවි කරන්න පුළුවන්. 50 අලෙවි කරන්න පුළුවන්. උපරිම මිල මෙච්චරයි. ඒක මම ගන්නම් 140ක් තියෙනවා. 140. එහෙනම් මෙන්න මේ මිල නීති විරෝධී වෙළඳ පොලක වුණා. මේ මිල වැඩි වෙන්න පුළුවන් උපරිම සීමාව 140 විතර. 140ට වඩා වැඩි මිලකට මේ භාණ්ඩය අලෙවි කළාට පාරිභෝගිකයන් මේක මිල දී ගන්නේ නැත. ඒ නිසා මේ 140 තමයි කළු කඩ වෙළඳ පොලේ මේ භාණ්ඩය අලෙවි වෙන උපරිම මිල. ඒ නිසා මේකට අපි කියනවා උපරිම කළු කඩ මිල කියලා. උපරිම කළු කඩ මිල. මේකට අපි කියනවා උපරිම මිල. ඒ දෙක අතර තියෙන මේ පරතරයට අපි කියනවා කළු කඩ මිල පරාසය කියලා. කළු කඩ මිල පරාසය. තේරුණාද? මේ තියෙන උපරිම මිල උපරිම මිලට වඩා වැඩියෙන් අලෙවි කරන සෑම මිලක්ම කළු කඩ මිල. කළු කඩ වෙළඳ පොලේ වුණත් මේ භාණ්ඩය අලෙවි කරන්න පුළුවන් උපරිම මිල 140යි.
එහෙනම් ඒකට අපි කියනවා උපරිම කළු කඩ මිල කියලා. එහෙනම් උපරිම මිල උපරිම කළු කඩ මිලත් අතර මේ පරතරය කළු කඩ මිල පරාසය කියලා අපි හඳුන්වනවා. මේ පරාසය ඇතුලේ කළු කඩ මිල පීඩන්න පුළුවන්. ඇඳ ගන්න මේ ටික. උපරිම මිලක් පනවපුවම අදිල්ලුමක් බිහි වෙනවා. බාණ්ඩී ගියා. ඒ දිගේ තුලින් වේදක නිර්මාණය වෙන්න පුළුවන් කළු කඩ මිල. උපරිම මිල උපරිම කළු කඩ මිල පරාසය. හරිද? යට තියෙන අදිල්ලුම බාණ්ඩීගේ. යට තියෙන අදිල්ලුම බාණ්ඩීගේ. මිල පාලනය කියන්නේ මොකක්ද? මිල පාලනය තමයි මේ කතා කරන්නේ. එක්කෝ ඒක උපරිම මිලක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අවම මිලක් වෙන්න පුළුවන්. හරි, මිල පාලනය ගැන කතා කරද්දී උපරිම මිලක් වෙන්න පුළුවන්, අවම මිලක් වෙන්න පුළුවන්. මේ කතා කරන්නේ මිල පාලනය. මිල පාලනයේ කොටස් දෙකයි, එකක් උපරිම මිල අනිත් එක අවම මිල. ඒක තමයි මේ උපරිම මිල කතා කරන්නේ. OYE මේ කොටස නිෂ්පාදනය. කෝ ආර්ථික අතිරික්තයේ XEO කියන මේ කැලේ දෙකේ එකතුව ආර්ථික අතිරික්තයයි